පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පසුගියදා නීතිපතිතුමා ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඔහු ප්‍රකාශ නිකුත් කර තිබුණේ පොලිසිය විසින් ඔහු වෙත නිකුත් කර තිබූ උද්ෘත ගොනුවල අඩුපාඩු තිබෙන නිසා ඒවා නැවත පොලිස්පති වෙත හරවා යවන ලද බවත් ඒ නිසා නඩු පැවරීම කළ නොහැකි බවත්ය. එසේම නීතිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිටිමින් කියා තිබුණේ රාජ්‍ය බුද්ධි සේවය පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කරන ආකාරය වේලාව දිනය යනාදිය ලබා දීම හරහා දැවැන්ත කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබෙන බවත්ය. එසේම ඔහු කියා සිටියා ශ්‍රී ලංකා රජය විසින් මහමොළ කරුයයි පවසන නෞෆර් මෞලවි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් සහ කණ්ඩායම් නායකයා වුවත් මහමොළ කරු ඔහු බව නිශ්චිතව කිව නොහැකි බවත්ය. තවද මේ දක්වා විදේශීය පුද්ගලයන් මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති බවත් නීතිය ඉදිරියට ගෙනීම සඳහා ඔවුන් හඳුනා නොගත් පුද්ගලයන් ලෙස දැනට සලකන බවත් ඇතැම් විට කිසිදු අවස්ථාවක විදේශීය පුද්ගලයන් හෙළි නොවනු ඇති බවත්ය. මේ සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවේදී විරුද්ධ පක්ෂය මාගෙන් කරුණු විමසා සිටි අතර අතිඋතුම් කාදිනල්තුමාද ලිපියක් මගින් මාගෙන් කරුණු විමසා සිටියා. කතෝලික ප්‍රජාව නියෝජනය කරන උන්වහන්සේගේ අසහනය අපට අවබෝධ කරගන්න පුළුවන්. ප්‍රහාරයෙන් පසු සාමය ආරක්ෂා කරගන්නට උන්වහන්සේ දැක් වූ දායකත්වය අපි අදත් ඉතා අගය කරමින් මතක් කරනවා. ඒ නිසා අද දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයක් නිකුත් කිරීමට මා තීරණය කළා. එයට අවසර දීම ගැන ඔබතුමාට ප්‍රථමයෙන් මාගේ ස්තුතිය පිරිනමනවා. ගරු කතානායකතුමනි, මම පළමුවෙන්ම කිව යුත්තේ වර්තමාන රජය තමයි එදා 30 අවුරුදු ත්‍රස්තවාදී යුද්ධය නිම කළේ. අදට හරියට වසර 12ක් සපිරෙන අද දින මා කියා සිටින්නේ එහෙව් රජයක් කවදාවත් නැවත ත්‍රස්තවාදයට අන්තවාදයට හිසෝසවන්න දෙන්නේ නැහැ. ඒ වගේම අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා කළ අයව කෙසේ හෝ නීතිය හමුවට ගෙනවිත් දඬුවම් කිරීමට උපරිම උත්සාහය දරනවා. 2019 ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වුණේ ලංකාවට. ඒ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරය. අද වනතුරුත් ඊට වඩා දරුණු ප්‍රහාරයක් ලෝකේ වෙලා නැහැ. මේ ප්‍රහාරයෙන් විදේශීය ජාතිකයන්ද මිය ගියා. ඒ නිසා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව FBI සහ ඕස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිස් යනාදී ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම් සමග එක් වී මෙම විමර්ශන කටයුතු කරනවා. ජාත්‍යන්තර විමර්ශන කටයුතු වලට සාමාන්‍යයෙන් බොහෝ කාලයක් ගත වෙනවා. 2001 සැප්තැම්බර් 11 ඇමරිකාවේ දරුණු ප්‍රහාරයේ මහමොළකරු ලෙස කියන ඛලීද් ෂෙයිඛ් මොහමඩ් තාම අත්අඩංගුවේ. තාම ඔහුට නඩු පවරා නැහැ. ඒ වගේම ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය රජීව් ගාන්ධි අගමැතිතුමාගේ ඝාතකයින්ට නඩු පවරන්නත් වසර ගණනාවක් ගියා. ලක්ෂ්මන් කදිරගාමන් විදේශ අමාත්‍යවරයාගේ ඝාතනයේ සැකකරුවන්ට නඩු පවරන්න වසර 3ක් ගියා. දළදා මාලිගාවට එල්ල කළ ප්‍රහාරයේ චූදිතයන්ට නඩු පවරන්න වසර 7ක් ගියා. සාමාන්‍යයෙන් මේ වගේ ත්‍රස්ත ප්‍රහාරවල නඩු පැවරීමට එසේ බොහෝ කාලයක් ගතවන්නේ ඊටාම සූක්ෂම අයුරින් විමර්ශන කටයුතු කළ යුතු නිසා. නීතියේ හිඩැස් වලින් රිංගා යන්න දෙන්න බෑ. කිසිම අඩුපාඩුකින් තොරව සාක්ෂි සහ කරුණු සම්පින්ඩනය කළ යුතු නිසා. ගරු කතානායකතුමනි, ප්‍රථමයෙන් මා කියන්න කැමැති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අද විනිවිට චූදිතයන් 32 දෙනෙක්ට දැනටමත් නඩු පවරා අවසන්. මාවනැල්ල බුදු පිළිමය විනාශ කිරීමේ සිද්ධියේ සැකකරුවන් 16කට විරුද්ධව කෑගල්ලේ මහාධිකරණයේ නඩු පවරා තියෙනවා. වනාතිවිල්ලුව ලැක්ටෝස් වත්තේ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක්ට පුත්තලම මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. මාවනැල්ල මොහමඩ් තස්ලීම් යන අයගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්රීම සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙක්ට කෑගල්ල මහාධිකරණයේ නඩු පවරා තියෙනවා. අරුප්පල අවුපුණ්‍ය ලබා ගැනීම පිළිබඳව සැකකරු මොහදින් ඉක්සාන් අහමඩ් යන අයට විරුද්ධව මහනුවර මහාධිකරණයේ නඩු පවරා තියෙනවා. ත්‍රස්තවාදී ක්‍රියා සඳහා ආධාර දීම සඳහා සැකකරු ඉමාද් ඉද්දියාම් පාකී යන අයට ගම්පහ මහාධිකරණයේ දැන්ටමත් නඩු පවරා තියෙනවා. ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දීම සඳහා පිළිබඳව සැකකරු මොහමඩ් නෞෆර් මොහමඩ් යුස්රි යන අයට විරුද්ධව කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තියෙනවා. ඒ වගේම තමයි ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දීම සඳහා නිසා නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ තවත් සැකකරුවෙකුට පුත්තලම මහාධිකරණයේ නඩු පවරා තියෙනවා. ඒ වගේම සාපරාධී නොසලකිල්ල හා නොකර හැරීම් තුළින් ආධාර අනුබල දීම වෙනුවෙන් හිටපු පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ට කොළඹ මහාධිකරණයේදී නඩු පවරා තියෙනවා.
ගරු කතානායකතුමනි පොලිසිය විසින් ගිය වසරේ නොවැම්බර් මාස පාස්කු පහර සිද්ධි 8ක් සම්බන්ධයෙන් උද්දෘත ගොනු 8ක් නීතිපතිවරයාට අපි ලබා දුන්නා. ඉන්පසු මා කිහිප වතාවක් පුද්ගලිකව නීතිපතිතුමා හමු වුණා. ඔහු ඉතා උද්‍යෝගිමත්ව විශාල කැපවීමකින් යුතුව මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන බැව් මට වැටහි ගියා. ඔහු කියා සිටියා ජනාධිපති කොමිසම් වාර්තාවත් එනතුරු සිටිය යුතුයි කියා. මන්ද පොලිසිය විසින් ඉදිරිපත් කර සාක්ෂි කරුණු සහ ජනාධිපති කොමිසමේ වාර්තා සාක්ෂි කරුණු අතර පරස්පරයක් තිබේදයි සොයා බැලිය යුතු නිසා ජනාධිපති කොමිසම් වාර්තාව නීතිපතිවරයාට මේ වසරේ පෙබරවාරි මාස ලබා දුන්නා. ඉන්පසු ගරු කතානායකතුමනි 2021 මාර්තු මාස 12 වෙනි දින සිට අප්‍රේල් 24 දක්වා පොලිස් විමර්ශන නිලධාරීන් 54 දෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්ඩායමක් සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියගේ ප්‍රධානත්වයෙන් මෙම සාක්ෂි සහ කරුණු ගැඹුරින් අධ්‍යයනය කළා. මේ සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කළේ වර්තමාන නීතිපතිතුමා. එසේ අධ්‍යයනය කරන අතරතුර යම් අඩුපාඩු මතුවෙනවා. සමහර සාක්ෂිකරුවන්ගේ අමතර සාක්ෂි අවශ්‍ය වෙනවා. දුරකථන අංකයන් පිළිබඳ විස්තර අවශ්‍ය වෙනවා. අමතර රස පරීක්ෂක වාර්තා යනාදී අවශ්‍ය වෙනවා. මෙන්න මේ අඩුපාඩු සහිත සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අප්‍රේල් මාස 24 වෙනි දින පොලිසියට බාර දුන්නා. ඒවා සම්බන්ධයෙන් කඩියම් පිරිවර ගන්න. අපිට අප්‍රේල් 24 වෙනි දින දුන්න වාර්තාව නැවත වරක් මතක් කිරීමක් වශයෙන් නීතිපතිතුමා පොලිස්පතිවරයාට බාර දී ඇත්තේ මැයි මාස 12 වෙනිදා. ඒ වන විටත් පොලිසිය ඒ අඩුපාඩු බොහෝ කොටසක් සම්පූර්ණ කොට නීතිපති දෙපාර්තමේන්තුවට යවා අවසන්. ඉතිරි අඩුපාඩු ඉදිරි කාලය තුළදී යවීමට බලාපොරොත්තු වෙනවා. ඒ අඩුපාඩු සියල්ල එසේ සම්පූර්ණ කළ පසු නීතිපතිතුමාට අදාළ චූදිතයන්ට එරෙහිව නඩු පැවරිය හැකියි. නීතිපති සම්බන්ධීකරණ නිලධාරණී හුවා දක්වන සැකකරුවන් 5 දෙනා අතුරින් සැකකරුවන් 4 දෙනෙක් සම්බන්ධයෙන් 2021 5/17 වෙනි දින මැයි මාස 17 වෙනි දින නීතිපතිතුමා වෙත දැනටමත් උද්දෘත ගොනු ඉදිරිපත් කර අවසන්. එනම් මොහමඩ් රිස්වාන්, මොහමඩ් වකාර් යූනිස්, ෂාවුල් හමීඩ්, මොහමඩ් ෆසාන් කියන අයගේ උද්දෘත ගොනු දැනටමත් යවා අවසන්. මාර්තු මාස 21 වෙනි දින අත්අඩංගුවටගත් මොහමඩ් ආසීම් සම්බන්ධ විමර්ශන දැනටමත් කෙරෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ගරු කතානායකතුමුට 704 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් රක්ෂිත බන්ධනාගාරයේ 203ක් ද රැඳවුම් නියෝග මත 84ක් ද සිටිනවා. අප මත 244ක් සිටින අතර 168 දෙනෙක් නිදහස් කොට තිබෙනවා. 32කට අධිචෝදනා ගොනු යොදා සිටිනවා. ගරු කතානායකතුමනි මෙම විමර්ශන ක්‍රියාදාමය නොකඩවා සිදුවන දෙයක්. පොලිසිය සෑම විටම නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්වයි මේ ක්‍රියාව සිදු කරන්නේ. එෙහිදී යම් අඩුපාඩු දුටු විට වහා එය පියවන්න කටයුතු කරනවා. දැනට තියෙන තත්ත්වයට අනුව අප්‍රේල් 24 වෙනිදා පොලිසියෙන් අසා ඇති ඉතිරි කරුණු ටික සම්පූර්ණ වූ වහාම නීතිපතිතුමාට මොවුන් සියලු දෙනාටම එරෙහිව අධිචෝදනා ගොනු කරන්නට පුළුවන්. මේ සම්බන්ධයෙන් මෙතෙක් නීතිපතිතුමා විසින් දෙන ලද වෘත්තීමය සහාය ඔහු කරන ලද කැපවීම අපි ඊටාම අගය කරනවා. මේදී නවුෆර් මෞලවි ගැනත් යමක් කිව යුතුයි. පොලිස් පරීක්ෂණ අනුවත් ඇමරිකානු විමර්ශන අනුවත් මෙම ප්‍රහාරයේ මහමලුකරු භූමිකාව නවුෆර් මෞලවි විසින් රංගපා ඇති බව පැහැදිලි වෙනවා. එක තමයි ඔහු තමයි IS මතවාදයේ ලංකාවට ගෙනවිත් 2016 දී සහරාන්ව මේ මතවාදයට යොමු කළේ. ඒක සහරාන්ගේ බිරිඳ සාදියාගෙනුත් සනාථ වෙනවා. දෙක ඔහු තමයි IS පුහුණු පාඨමාලාව සම්පූර්ණයෙන්ම ගෙන ගියේ. ඔහුගේ පොත්පත් සහ ලැප්ටොප් වලින් එය සනාථ වෙනවා. ඒ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම සකස් කළේ ඔහු. නුවරඑළිය සහ හම්බන්තොට පුහුණු කඳවුරු අධීක්ෂණය කළේ නවුෆර් මෞලවි. 3 නවුෆර් තමාගේ බිරිඳගේ නංගියව සහරාන්ට විවාහ කර දුන්නා. ඔවුන් එකම මද්‍රසා පාසලේ සලා මද්‍රසා පාසලේ ඉගෙන ගත්තේ නවුෆර් සහරාන්ගේ ජ්‍යෙෂ්ඨයා හැටියට කටයුතු කළා. දරුල් අදාල් සංවිධානයේ නවුෆර් ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒකේ සහරානුත් හිටියා. නවුෆර් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI එකනුත් සනාථවට තිබෙනවා. මේ ප්‍රහාරයට විදේශිකයන්ද සම්බන්ධයි. ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ඕස්ට්‍රේලියානු ජාතික ලුක්මාන් තාලි කටාරිති අත්අඩංගුවටගෙන තිබෙනවා. දැනට විදේශීය බුද්ධි සේවා ඔහුගේ දායකත්වය ගැන කරුණු සොයාගෙන තියෙනවා. අපේ බුද්ධි සේවයත් ලුක්මාන්ගේ අල් කයිඩා සහ IS මතවාදීන් සමග සම්බන්ධකම් සොයාගෙන තිබෙනවා. ඔහුට පුතුන් දෙදෙනෙක් සිටිනවා. එයින් එක් පුතෙක් දැනටමත් ඕස්ට්‍රේලියාවේ නිවාස අඩස්සියේ තමයි සිටින්නේ.
මාලදිවයින් ජාතික සැකකරුවන් 4ක් අපසොයාගෙන සිටිනවා. ඔවුන් තමයි ජමාතේ ඉස්ලාම් සිං ශිෂ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක සාදික් අබ්දුල්ලාට මුදල් ලබා දුන්නේ සහ ආයුධ හදන්නට ලේත් මැෂිමක් ලබා දුන්නේ. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යනවා. එසේනම් පාස්කු පහරේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබාගත යුතු නැහැ. දැන්ටමත් නඩු 9ක් පවරා තිබෙනවා. ඉතිරි නඩු ඉතා ඉක්මනින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත් පොලිසියත් එක් වී කටයුතු කරනවා. වර්තමාන රජය පත් වූ පසු අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා පත් කළා. ඔහු ඉතාම කාර්යක්ෂමව එම කටයුතු සිදු කරනවා. ඒ වගේම අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ අධ්‍යක්ෂක ඔහුට මනා සහායක් ලබා දෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ රැසක් පොලිසිය සමග දිවා රාත්‍රියේ ඉතා මහන්සියෙන් වැඩ කරන උන් සියලු දෙනාටම මහජන ආරක්ෂක මාධ්‍යව හැටියට මගේ ප්‍රණාමය සහ ගෞරවය හිමි වෙනවා. ගරු ඇමතුමා විශේෂයෙන්ම අපි දන්නවා මොහොමඩ් නවුෆ, ඒ වගේම මොහොමඩ් අන්වර්, මොහොමඩ් රාසික්, ඒ වගේම අහමඩ් හිල්ලාම්, සයිතුන් මොහොමඩ් කියන මේ තුන් දෙනාටම ඇමරිකාවේ මේ වෙන විට ගරු අගමැතිතුමා නඩු දාලා තියෙනවා. නමුත් ලංකාවේ තාම මේ අයට නඩු දාන්න බැරි වෙලා තියෙනවා ඇමතුමා. ඒට හා සමගාමීව දැන් මේ නීතිපතිතුමා පැහැදිලිව කියන කාරණේ ඉතාමත් වැදගත්. එතුමා කියන්නේ එතුමාගේ නිල කාලය තුල එතුමා දෙවතාවක් පැහැදිලිව පොලිසියට මේ ලිපිගොනු ආයමත් ඇරියා. මොකද මේ ලිපිගොනු අසම්පූර්ණ නිසා. එතකොට අපි දැන් ඔබතුමා තමයි පොලිසිය බාරව කටයුතු කරන ඇමතිවරයා. ගරු ඇමතුමනි දැන් මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බාරව හිටපු ඒ උසස් නිලධාරීන් 3-4 දෙනෙක්ම මාරු වෙලා තියෙනවා. ඊට සියල්ල මාරු වෙලා තියෙනවා. ඒ වගේම මේ පරීක්ෂණ කරන පුද්ගලයන් විශේෂයෙන්ම මේ වගේ දිනෙන් දින මාරු වෙනකොට මේ පරීක්ෂණ අඩාල වෙනවා. එතකොට මේ නීතිපතිවරයා කියනවා මෙතන කන්ස්පිරසි එකක් තියෙනවා කියලා. ඉතින් ඒකත් මං හිතන්නේ අපේ කුමන්ත්‍රණයක්. එතකොට අපේ අලි සබ්රි ඇමතුමාට ඒ පිළිබඳ උත්තරයක් දෙන්න පුළුවන් නීතිපතිවරයා කියන්නේ මේ මොකද්ද මේ කුමන්ත්‍රණය කියන එක පිළිබඳව. දැන් අපි කතෝලික මන්ත්‍රීවරු හැටියට ගරු ඇමතුමා මේ පිළිබඳව අපි එදා ආණ්ඩු පක්ෂයේ ඉන්නකොටත් කතා කරා. දැන් විපක්ෂයට ඇවිල්ලත් කතා කරනවා. මොකද අපි මෙතන ගරු ජොන්ස්ටන් ඇමතුමා හිටියානම් පැහැදිලි කරයි. මොකද අපි කතෝලික මන්ත්‍රීවරු හැටියට අපි ලොකු වේදනාවක් තියෙනවා මේ අපේ ජනතාවට වෙච්ච අකරතැබ්බිය සහ මේ හානිය පිළිබඳව. විශේෂයෙන්ම ඔබතුමා කිව්වා නිවැරදි අතිඋතුම් කාදින මල්කම් රංජිත් හිම්පාණන් ඔබතුමාට ලියුමක් එවුවා. හැබැයි ගරු ඇමතුමනි උන්වහන්සේට තියෙන්නේ අසහනයක් නෙමෙයි වේදනාවක්. ඒ වේදනාව අපි සියලු දෙනාටම දැනෙනවා. දැන් අවුරුදු 2ක් වෙනවා ගරු අගමැතිතුමනි තාමත් අපේ ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට වෙලා නැහැ. අපේ ජනතාව 69 ලක්ෂයක් 68 ලක්ෂයක් ඔබතුමාලට ඡන්ද දෙනකොට අපි කතෝලික මන්ත්‍රීවරු හැටියට අපිත් බලාගෙන හිටියා මේකට සාධාරණත්වයක් ඉෂ්ට වෙයි කියලා ගරු ඇමතුමනි. දිනෙන් දින මේ විදිහට මේක පස්සට යනකොට විශේෂයෙන්ම මේ රජයේ නීතිපතිවරයා කියනකොට තමන්ගේ දූර කාලයේ සීමාව තුල තමන්ට මේ අයට විරුද්ධව නඩු දාන්න බැහැ කියලා තියෙනකොට ඇමරිකාවේ මේ අයට විරුද්ධව නඩු දාලා තියෙනකොට ගරු ඇමතුමනි අපි මේ ආණ්ඩුව දිහා බලාගෙන ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට ඔබතුමාගේ විරෝධය කෙටි කරන්න අපිට ලොකු කලකිරීමක් ඇති වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. දැන් ගරු ඇමතුමාගේ ප්‍රකාශය දිහා දැක්කහම අපිට දැනුනේ මේක මගහරවා ගන්න බැරුව ගිය අයටත් ඊට පෙර දේශන පැවැත්වපු අයටත් සම්බන්ධයෙන් තමයි නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක දැක්ක. හැබැයි අපි හැමතිස්සෙම කතා කරනවා මහා මොලකරුවෙක් ගැන. අපි ඒක කතා කරන්නේ අපිට අවශ්‍ය වෙන්නේ දැන් ඔය අතපත ගානේවට එහා ගිහිල්ලා මේකේ මහමොලකරු කියන පුද්ගලයා කවුද කියන එක හොයන වැඩසටහනට පිළිතුරක් ලබා දෙන්න කියලා. අපි ආණ්ඩුවෙන් දිගින් දිගටම බලාපොරොත්තු වෙන්නේ ඒකට පිළිතුරක්. කරුණාකරලා ඒකට අපිට පිළිතුරක් ලබා දෙන්න. ඒකෙදි තමයි අවසාන වශයෙන් ඒකෙදි තමයි අපිට ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ. දැන් මේ මහමොලකරු සම්බන්ධයෙන් මාත් මගේ කතාවේ සමහර දේවල් කිව්වා. කරුණාකරලා එපන හොයලා බලන්න. විශේෂයෙන්ම ඉස්රේලියානු බුද්ධ සේවාව මේ පිටිපස්ස හිටියාද කියන එක පිළිබඳව සාධක තියෙනවා. ඒක මේ ජනාධිපති කොමිසම් වාර්තාවෙනුත් තියෙනවා. එහෙම පොඩ්ඩක් හොයා බලන්න. 20 වෙනිදා මේ පාර්ලිමේන්තුවේදී මමත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාත් මේ පිළිබඳව කරුණු දක්වමින් ISIS සංවිධානය සමග දුරකථන සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඒ පිළිබඳව පොඩි සහරාන් මේක බාර ගැනීම සම්බන්ධයෙන් වූ සාක්ෂි පාස්කු කොමිසම හමුවේ එළිදරව් වූ ආකාරය අපි පැහැදිලි කරා. එතකොට එතනදී බුද්ධ්‍යංශයේ නිලධාරීන් සම්බන්ධ වීමක් සිද්ධ වුණා. එතකොට මෙන්න මෙතනින් පිටිපස්සට ගිහිල්ලා
මේ කියන කාරණා දප්පුලද රිවේරා මැතිතුමා කියපු කාරණාත් කාදිනල්තුමා කියපු කාරණාත් ඒ වගේම මේ බුද්ධ්‍යංශවල යම් සම්බන්ධතාවයක් එක්ක අපි මේ කාටවත් ඇඟිල්ල දික් කරනවා නෙවෙයි. එතනින් පිටිපස්සට කවුද මේ බුද්ධ්‍යංශයේ ඇතැම් අයගෙන් එලිදරව් වෙච්ච එක් සාක්ෂි වලට පිටිපස්සේ ඉන්නේ කවුද? ඒවා මෙහෙව්වේ කවුද? එතනට වෙච්ච මේ කියන කුමන්ත්‍රණේ කවුරුන් විසින් සිද්ධ කරාද කියන එකයි හොයාගන්න ඕනේ. එහෙම නැතුව අපි පැහැදිලිව පිළිගන්නවා මේ කියන නවුෆර් මෞලවි කියන පුද්ගලයා මේ අන්තවාදය වතුරවල තියෙනවා. මේ අන්තවාදය මේ රටේ විනාශ කරන්න මේ අන්තවාදයේ වැපිරීම වෙනුවෙන් මහ විශාල ඉතාමත්ම නින්දිත ක්‍රියාවලියක් මේ රට ඇතුලේ කරලා තියෙනවා. ඒක නෑ කියන්නේ නෑ. අපි කියන්නේ ඒ නින්දිත ක්‍රියාවලිය හරහා මොළ සුද්ධ කරපු මේ අන්තවාදී පිරිස පාවිච්චි කරලා මේ ක්‍රියාමාර්ගය මෙහෙවපු අයව හොයාගන්න. ගරු කතානායකතුමනි ඉතා කෙටියෙන් පිළිතුරු දෙනවා නම් මගේ කතාවේදී මේ සියලු දෙනාටම පිළිතුරු ලැබුණා. FBI එකටත් ඇමරිකාවේ අර තුන් දෙනාට විරුද්ධව නඩු දාන්න අවුරුදු 1.5ක් ගියා FBI එකටත්. ඉතින් ඒක නිසා දැන් මේ කටුද අවුරුදු 2ක් පියවෙලා තියෙනවා. ඉදිරියේදී ඉතා ඉක්මනින් නඩු පවරනවා. දැනටමත් චූදිතෝ 30 දිනක් සම්බන්ධයෙන් නඩු 9ක් පවරලා තියෙනවා. ඉදිරි නඩු ඉදිරියේදී පැවරීමට කටයුතු කරනවා. දෙවෙනි එක තමයි ගරු කතානායකතුමනි මේ කතා කරන සියලු දෙනාම යහපාලන රජයේ හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු යහපාලන රජයේ මේ සහරාන්ව 2018 දී අත්අඩංගුවට ගන්න කියලා රාජ්‍ය බුද්ධ්‍යංශය කියනකොටත් කිසිම අධ්‍යාත්මික ගත්තේ නැහැ. ගත්තනම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒක නම් මේ සියලු දෙනාම ඒ ප්‍රහාරයට වග කියන්න ඕනේ. ඒ වගේ සිද්ධීන් 10ක් සිද්ධ වුණා. ඒ සිද්ධීන් 10දිම කිසිම දෙයක් කරන්නේ නැතුව අද වෙනකොට මේ දේවල් කියන පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ හිජාස් එතම උත්තර දෙන්න කලින් පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ රවුෆ් හකීම් මන්දු බණ්ඩාර මැතිතුමා රවුෆ් හකීම් බොහොම වැරදි කතාවක් සරත් වීරසේකර මැතිතුමා කිව්වේ. අපි අරන් තියෙන්නේ සහරාන්ට විරුද්ධව විවෘත වරෙන්තුව මෙතුමන්ලාවෙන් පස්සේ නැවැත්තුවා. තමුන්නාන්සලාවෙන් පස්සේ අත්අඩංගුවේ හිටපු කාණ්ඩායම් බාර දුන්නා. තමුන්නාන්සලා මේක වෙන තැනකට ගෙනියන්නේ. තමුන්නාන්සලා තමයි මේකේ කුමන්ත්‍රණකාරයෝ. මේ ඉන්නේ කුමන්ත්‍රණකාරයෝ. මම කිව්වේ රාජ්‍ය බුද්ධ්‍යංශයෙන් 2018 දී සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා ඉතා පැහැදිලි නියෝගයක් ලබා තිබියදී අත්අඩංගුවට ගත්තේ නැහැ. ගත්තනම් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පොයසුවා හිජාස් හිස්බුල්ලා ගැන. හිජාස් හිස්බුල්ලා සේව් ද පර්ල් කියන එක තමයි ඒ සංවිධානයේ තමයි ඔහු මේ ඇති කළේ. ඒ සංවිධානයේ නවුෆර් මෞලවි සහ සහරාන් කියන අය දේශන පවත්වලා තියෙනවා පුංචි ළමයින්ට මරාගෙන මැරෙන දේශන අන්තවාදී දේශන පොඩි ළමයි පවා ඒක සනාථ කරලා තියෙනවා. ඒක තමයි කලේ. ඉතින් ඒක නිසා තමයි ගරු කතානායකතුමී ඉක්මනින් නඩු පැවරුවා නම් මේගොල්ලොන් වෙනුවෙන් පෙනී සිටින ඉතාම දක්ෂ නීතිඥවරු ඒතෝ නීතියේ හිඩස් වලින් ඔවුන්ට ගැලවිලා යන්න පුළුවන්. ඒක නිසා තමයි හැම හිඩසක්ම පියවන්න තමයි මේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රමාදයක් සිදු වෙනවා නම් වෙන්නේ. ඒ ප්‍රමාදය අත් වශයෙන්ම පිළිගන්න පුළුවන් ප්‍රමාදයක් ඉදිරියේදී අපි නඩු පවරලා ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බව කියා සිටිනවා. ගරු කතානායකතුමනි දැන් අපේ සරත් වීරසේකර ඇමතුමා කලින් ප්‍රකාශ කරා මහා මොලකරු එතුමා විශ්වාස කරන විදිහට නවුෆර් මෞලවි කියලා. හැබැයි දැන් තාම පරීක්ෂණ අවසන් වෙලා නැහැ. ඒක නිසා අපිට ඒ නිගමනයට එන්න පුළුවන්ද කියන එක පිළිබඳව සාධාරණ සැකයක් ඇති වෙනවා. මම අලි සබ්රි ඇමතුමාගෙන් අහනවා. දැන් මෙතුමා ප්‍රකාශ කළා විශේෂයෙන්ම මේ සහරාන්ව අත්අඩංගුවට ගන්න අලි සබ්රි ඇමතුමා වරෙන්තුවක් නිකුත් කරා කියලා. අපිට ලැබෙන තොරතුරු තමයි නීතිපති කාර්යාලයේ යම්කිසි පුද්ගලයෙක් මේ ෆයිල් එක අවුරුදු 2ක් හංගගෙන හිටියා කියලා. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න නීතිපති කාර්යාලයේ මේ වගේ නිලධාරියෙක් පිළිබඳව ඔබතුමාලා විමර්ශනයක් මේ වෙනකොට ක්‍රියාත්මක කරනවද කියලා ගරු අලි සබ්රි ඇමතුමා. මම කොහොමද නිගමනය දෙන්නේ? මම පාර්ලිමේන්තුවට ආවේ ගිය අවුරුද්දේ මේ අගෝස්තු මාසයේ. ඔය සිද්ධ වෙන කාලයේදී අපේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළත ගන්න පියවරවල වලට අපි ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒක ඒ අය කරනගෙන යන එකක්. අපි බලන්නේ උන්ගේ performance එක විතරයි. ඒ අනුව නමුත් ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර PSC එකට ඒ කියන්නේ Public Service Commission එක හරහා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක වෙනම ස්වාධීනව සිදු වෙනවා ගරු මන්ත්‍රී. News First ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති